දරුවනි සුබ උදෑසනක්. දුවල පුතාලන්ට මාව ඇහෙනවද? ඔයගලන්ට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. අපි අද ප්‍රශ්නාර පාඩමේ සමගාමී සමීකරණ යුගලයක් සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ප්‍රශ්නාර භාවිතයෙන් ලබා ගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද උදේම සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. ඒ හින්දා ඔයගොල්ලෝ ප්‍රශ්නාර කඩදාසි කිහිපයක් සූදානම් කරගන්න. අද අපි උදේ වරුවේ සමගාමී සමීකරණ යුගලයක් ප්‍රස්ථාර භාවිතයෙන් විසඳන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. ලියන මාතෘකාව සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ප්‍රස්ථාර ඇසුරෙන් සෙවීම. ප්‍රස්ථාර ඇසුරෙන් සෙවීම. අපි ඒ සඳහා ගන්න පළවෙනි උදාහරණය තමයි ආයිත් මාතෘකාව ගැන බලන්න. සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ප්‍රස්ථාර ඇසුරෙන් සෙවීම. සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ප්‍රස්ථාර ඇසුරෙන් සෙවීම. ඔන්න දරුවනි බලන්න මේ තමයි අපේ උදාහරණය එක අපි සාකච්ඡා කරන පළවෙනි එක. පුතාලට පේනවා මෙතන සමගාමී සමීකරණ යුගලයක් අපිට දීලා තියෙන්නේ. අපිට කියනවා මේ සමීකරණ යුගලය මෙයාගේ විසඳුම් ප්‍රස්ථාර ඇසුරෙන් හොයන්න කියලා. අපි දන්නවා මේ වෙනකොට ඔයගොල්ලෝ 9 පන්තියේ 10 පන්තියේදී ආවරණය කරගත්ත කොටසක් තමයි මේ y සමානයි mx එකතු කිරීම c කියන ආකාරයේ ශිතවල ප්‍රස්ථාර. y සමානයි mx ධන c ආකාරයේ ශිතවල ප්‍රස්ථාරවල ඔබ පුතාලා දැනගෙන තියෙන කාරණාවක් තමයි මේවා මේ ආකෘතියට අනුව නිරූපණය වන ශිත වල ප්‍රස්ථාර සරල රේඛීය ප්‍රස්ථාර වෙන්නේ. සරල රේඛීය. එතකොට මේකේ මේ m වලින් කියන්නේ ඔබ දන්නවා අනුක්‍රමණය. මේකට කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය. ඒ වගේම c වලින් කියන්නේ අන්තක්ඛණ්ඩය. 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 එතකොට තවදුරටත් පැහැදිලි කරොත් අපි එතන උදාහරණයක් අරගෙන අපි ගත්තොත් එහෙම y සමානයි 2x එකතු කිරීම 3 කියලා ගත්තොත් මේ අනුක්‍රමණය තමයි මෙතන අනුක්‍රමණය වෙන්නේ 2යි අන්තක්ඛණ්ඩය වෙන්නේ 3යි. අපි මේකේ දල සටහනක් ඇන්දොත් මේකේ අපි දල සටහනක් ඇන්දොත් දරුවනි මේ විදිහට අපි දල සටහනක් ඇන්දොත් මේ ආකාරයට මේක අපි දල සටහනක් ගත්තොත් මේ y මෙයා x මෙයා මූල ලක්ෂය නම් මේ අනුක්‍රමණය ධනාගයක් වෙනවා කියන්නේ පුතා අනුක්‍රමණය ධනාගයක් වෙනවා කියන්නේ මේ x අක්ෂයේ ධන දිශාවත් සමග
අදාළ සරල රේඛාව සාදන්නේ වාමාවර්තව සුළු කෝණයක්. x අක්ෂයේ ධන දිශාවත් එක්ක සරල රේඛාව සාදන්නේ වාමාවර්තව සුළු කෝණයක්. එතකොට අන්තක්කඳේ 3යි කියන්නේ ඒ අදාළ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන්නේ ධන 3ේදී. එයා y අක්ෂයේ ඡේදනය කරන්නේ 3ේදී. එතකොට අපි මේ රේඛාවේ දල සටහනක් අපි ඇඳුවොත් මෙන්න මේ ආකාරයට තමයි පිහිටන්නේ. මෙන්න මේ ආකාරයට පිහිටන්නේ. මේ තමයි y සමානයි 2x ධන 3. එතකොට ඔබ දන්නවා මෙතන ධන අනුක්‍රමණයේ ධනාගයක් වෙනවා කියන්නේ මේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක මේ සරල රේඛාව මෙන්න මේ සාධන කෝණය දරුවනි සුළු කෝණයක්. මේ කෝණය සුළු කෝණයක්. මේ අනුක්‍රමණයෙන් ප්‍රකාශ වෙන්නේ මේ රේඛාවේ මේ සරල රේඛාවේ ආනතිය. මේ රේඛාවේ ආනතිය තමයි නිරූපණය වෙන්නේ. x ට සාපේක්ෂව y ගේ වෙනස් වීම. අනුක්‍රමණය කියන්නේ x ට සාපේක්ෂව y ගේ වෙනස් වීම. එතකොට අන්තක්කණ්ඩය කියන්නේ අදාළ සරල රේඛාව y අක්ෂය ඡේදනය කරන ලක්ෂයේ y ඛණ්ඩාංකය. y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ y ඛණ්ඩාංකය තමයි එතනින් නිරූපණය වෙන්නේ. එතකොට අපි සරල රේඛීය ප්‍රස්ථාරයක ආකෘතිය තමයි y සමානයි mx ධන c කියන ආකාරය. නේ? ඒ ගැන ඔබට මතකයේ අවදි වෙන්නේ නැති. අපි මේකේ මේම ගත්තොත් අපි හිතමු මෙහෙම. අපි y සමානයි මේක මෙයා ඍණ x ඍණ 3 කියලා හිතමු. නැත්නම් ඍණ x ධන 3 කියලා. එතකොට මේ වගේ වුණාම මෙතන අනුක්‍රමණය වෙන්නේ පුතා ඔබට පේනවා x ගේ සංගුණකය තමයි අනුක්‍රමණය. ඒ කියන්නේ ඍණ 1යි. අන්තක්කණ්ඩය වෙන්නේ ධන 3යි. එතකොට ඔබට මේ ප්‍රස්ථාරය මැවිලා පේන්න ඕන. ඒ කියන්නේ දල සටහන. අපි එතකොට මෙයාගේ දල සටහන ගත්තොත් එහෙම අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඔබට පැහැදිලි වෙයි. අපි xy අක්ෂ දෙක මෙහෙම සැලකුවාම එතකොට අනුක්‍රමණීය ඍණයි කියන්නේ අදාළ සරල රේඛාව x අක්ෂයේ ධන දිශාවත් සමග සාදන්නේ මහා කෝණයක්. නේ? අදාළ සරල රේඛාව x අක්ෂයේ ධන දිශාවත් සමග සාදන්නේ මහා කෝණයක්. y අක්ෂය කැපෙන්නේ ධන 3ේදී. y අක්ෂය කැපෙන්නේ ධන 3ේදී. මෙතනදී වෙන් වෙන්නේ. එතකොට අපි මෙයාගේ ප්‍රස්ථාරය ඇඳුවොත් එහෙම දල සටහනක් අපි ඇඳුවොත් මේ විදිහට අපිට දකින්න පුළුවන්. එතකොට මෙයාගේ මේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාදන මේ කෝණය ඔබට පේනවා මහා කෝණයක් තමයි ලැබෙන්නේ. නේ? මම මේ රෝස පාටින් පාට කරේ කෝණය. මේ මහා කෝණයක් තමයි ලැබෙන්නේ. නේ? අන්නේ අවබෝධය තියෙන්න ඕන. මේ මූලික දැනුම ඔබට තියෙන්න ඕන මේ අපේ ඉදිරි කටයුත්ත සඳහා. එහෙමනම් දැන් අපි කරන්නේ මේ සමගාමී සමීකරණ යුගලය විසඳන්න හදන්නේ අපි ප්‍රස්ථාර භාවිතයෙන්. පළමුව අපි කරන්න ඕන පුතා මේ සමීකරණ දෙක අපි නම් කරගන්නවා අංක 1 අංක 2 කියලා. අපි මේක නම් කරගන්නවා අංක 1 අංක 2 කියලා. අපේ පහසුවට අපි මේව අංක කරගන්නවා අංක 1 සහ අංක 2 කියලා. හරි? ඔබත් මාත් එක්ක කරගෙන ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඔබත් කරන්න. එතකොට අපිට කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඊළඟට අපි අපේ අරමුණ මේ දෙකේම වයිව උක්ත කරගන්න එක. අපි මේ දෙකේම මෙන්න මේ ආකෘතියට හදාගන්න එක. y සමානයි mx ධන c කියන ආකෘතියට අපි ගොඩනගා ගන්න ඕන. මේ දෙකම මේ y සමානයි mx ධන c කියන ආකෘතියට හදාගන්න.
එතකොට අපි පළවෙනි එකේ y සමානයි එකෙන් y සමානයි එකපාර ගමු අපි. ඍණ x එහා පැත්තට ගෙනිච්චාම ධන x වෙනවා. ධන x ඍණ 3. නේ ධන x ඍණ 3. දෙකෙන් අපිට y සමානයි 3x එහා පැත්තට ගත්තාම ඍණ 3x වෙනවා. ඍණ 3x ධන 5. ඔන්න ඔහොම. 3x ධන 5. දැන් ඔබ කරන්න ඕනේ y සමානයි x y සමානයි x ඍණ 3 ශිතේ ප්‍රස්ථාරය අඳින්න ඕන. ශිතයේ ප්‍රස්ථාරය ඇඳීම. ඊළඟට y සමානයි ඍණ 3x ධන 5 ශිතේ ප්‍රස්ථාරය ඇඳීම. ශිතේ ප්‍රස්ථාරය ඇඳීම. ඒකට අපි පුංචි අගේ වගුවක් සකස් කර ගන්නවා. දැන් මේ සරල රේඛීය ප්‍රස්ථාරයක් අඳින්න නම් අවම වශයෙන් ඛණ්ඩාංක 3ක් ප්‍රමාණවත්. සරල රේඛාවක් අඳින්න ඛණ්ඩාංක 2කින් පුළුවන්. නමුත් අපි ඒක තහවුරු කරන්න තුන්වෙනි ඛණ්ඩාංකයක් අපි ගන්නවා. ඒ හින්දා ඔයගොල්ලෝ පුංචි අගේ වගුවක් සකස් කරගන්න මේ ආකාරයට. එතකොට අපි x ට ගත්තොත් එහෙම ඛණ්ඩාංක x ට 1 2 3 කියලා අපි ගමු ධනාගයන්. මෙතනත් අපි 1 2 3 කියලා ගමු. ස්වයයට විචල්්‍ය x. ඊට අනුරූපව අපි y ගේ අගයන් හෙව්වාම පුතා මම හිතන්නේ ඔබ හෙව්වනම් හොඳයි කියලා හිතේ. ඔබ හොයන්න බලන්න මුලින්ම y ගේ අගය. කියන්න අදීශ බලන්න මේකේ y ගේ අගයන් ඍණ 2 ඍණ 2 ඍණ 1 ඍණ 1 බිංදු බිංදුව. ඊළඟට ධනිත කියන්න මට මේකේ ධනිත පළවෙනි එක ඍණ 3ෙන් ගුණ කරලා 5ක් එකතු කරන්න තියෙනවා. දෙක පස්සේ එක නෑ ඍණ 1 අනේ
ඊළඟ එක ඍණ 4. ඍණ 4. එතකොට මෙතන අපිට කණ්ඩාංක එනවා. එක කණ්ඩාංකයක් x කණ්ඩාංකය 1 වෙනකොට y කණ්ඩාංකය ඍණ 2යි. අනිත් කණ්ඩාංකය x කණ්ඩාංකය 2 වෙනකොට y ඍණ 1යි. අනික 3 වෙනකොට 0යි. මේකෙත් දරුවනි 1 2 ඊට පස්සේ 2 ඍණ 1 ඊළඟට 3 ඍණ 4. දැන් දුවල පුතාලා ඔන්න ඔය කියන කණ්ඩාංක කාටීසීය කණ්ඩාංක තලයක ඇඳලා මේ දෙන්නගේ මේ ප්‍රස්ථාර දෙක ගොඩනගන්න ඕන. දැන් ගන්න ඕගොල්ලෝ ප්‍රස්ථාර කඩදාසියක් ගන්න අරන් මේ පිහිටීම් තුන ලකුණු කරන්න. සම්පූර්ණ ප්‍රස්ථාර කඩදාසියක් අවශ්‍ය වෙන්නේ නැති වෙයි සමහර වෙලාවට. බලන්නකො ඒක ඔබ තීරණය කරන්න. ඊට පස්සේ මේ ආවද මේ සරල රේඛා දෙක අඳින්න බලන්න දැන්. මේ සරල රේඛා දෙක අඳින්න. සර් ප්‍රස්ථාර පොතක් තියෙනවා කේන්දර කමන්නේ. ගැටලුවක් නැහැ. ඔයා දැන් මෙහෙම කරා නම් හොඳයි. ඔතන දැන් ඔයා සටහන් පොතේ නේද ඔය මේ ලිව්වේ. ඒ සටහන් පොතේ දැන් අපි ලියපු තැනට පුතේ ප්‍රස්ථාරේ ගන්න පුළුවන් නම් හොඳයි. දැනට ඒ කොලයක් හදලා ඇඳලා එතනට අලව ගන්න ගන්නට. හරි? නැත්නම් ඔයාට ප්‍රස්ථාරේ බලන්න ආයි ප්‍රස්ථාර පොතට යන්න එපා. දැන් මම මෙතන අරන් තියෙන්නේ කුඩා කොටු පහක් ඒකක එකයි කියලා. ඔබ ප්‍රස්ථාර කඩදාසියම භාවිතා කරන්නේ නැත්නම් ඔබට පුළුවන් කුඩා කොටු පහක් ඒකක එකයි කියලා ගන්න. සම්පූර්ණ ප්‍රස්ථාර කඩදාසිය භාවිතා කරනවා නම් වඩා සුදුසු පරිමාණය වෙන්නේ කුඩා කොටු 10ක් ඒකක එකක් කියලා ගන්න එක. ඔබට කොටසක් පාවිච්චි කරන්නත් පුළුවන්.
සර් මේ ඒක ඇන්දර පස්සේ සටහනට එකතු කරන්න ඕනද? අනිවාර්යෙන් ඒ ළඟින් කපලා ඒක අලව ගන්න. එතනට ගන්න. හරි. සර් සටහනක් ප්‍රස්ථාර පොතක ලිව්වට වන්නේ නැද්ද සර්? ඒත් කමක් නැහැ. හැබැයි ඔයාගේ ප්‍රස්ථාර පොතේ ඉන්නේ මෙහෙම නේද? එක පැත්තකනේ ප්‍රස්ථාරයේ එන්නේ නේ. ප්‍රස්ථාර කඩදාසිය ඔව්. ටිකක් ප්‍රායෝගික බවක් තියෙන කවිතු. දැන් අපි සටහන ලියාගෙන යනකොට සමහර වෙලාවට ප්‍රස්ථාරය දැන් මොතන වර්ගජ සිතවල ප්‍රස්ථාරවලදී අපි දැන් ටිකක් සටහන ටිකක් ලොකුවට එනවා විස්තරාත්මකව. ඒතර ඔයාලට මේ ප්‍රස්ථාර කඩදාසි දෙක තුනක් මිස් වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රස්ථාර කඩදාසියේ සටහනක් ලියන්න වෙයි. නැත්නම් අර අඛණ්ඩව යන්නේ නැහැ. තේරුණාද? එහෙම ප්‍රශ්නයක් එනවා. මම දකින්නේ නම් හොඳම විදිය ඔබ දැන් සාමාන්‍ය කරන සටහන් පොතේ සටහන කරගෙන යන්න. ඒ අතර අපිට ප්‍රස්ථාරය එනවනේ. ඒ ප්‍රස්ථාරය ආවහම එතන අපි ප්‍රස්ථාරය ඇඳලා එතන අපි අලව ගත්තා නම් අපිට ඒතකොට සටහන සම්පූර්ණ වෙනවා. මෙතනදී අර ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා. සටහන ලියාගෙන යනකොට ප්‍රස්ථාර කඩදාසිය මේ සමහර අවස්ථාවලදී මේ අවශ්‍ය නැති වෙනවා. ඒ කියන්නේ සටහනත් එක්ක. එහෙමනම් ඉතින් මෙහෙම කරන ගමන් මේ ප්‍රස්ථාර කඩදාසිය සටහන ලියාගෙන යන්න ඕන. තේරුණාද? ඒක ඉස්කෝලේ කරන්න කිව්වේ එහෙමයි සර්. ඔව් ඒක කල්පනාකරණය කරගන්න. ඒක ඔබ කැමැත්ත. අවසානයේදී ඔබට තමයි මේ සටහන පැහැදිලි වෙන්න ඕනේ නේ. ඔබට සටහන පැහැදිලි වෙන විදිහට ඔබ ඒක කල්පනාකරණය කරගන්න. Right. And ඔව් සර්. මේ විදිහට ඇවිල්ලා ඇති right. දැන් එහෙමනම් මේ සමගාමී සමීකරණ යුගලේ විසඳුම් වෙන්නේ මොනවද? විසඳුම් වෙන්නේ පුතා මෙන්න මේ ලක්ෂය තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ සරල රේඛා දෙක ඡේදනය වන ලක්ෂය. ඔබේ ඡේදනය වන ලක්ෂයේ ඉඳන් මෙතන එයාගේ x කණ්ඩාංකය හොයාගන්න කඩ රේඛාවකින් මේ විදිහට කඩ රේඛාවකින් y කණ්ඩාංකය හොයාගන්න කඩ රේඛාවක් ඇඳලා අඩි රූල තියලා. එතකොට ඔබට පේන්නේ මෙතන ඉන්නේ x කණ්ඩාංකය x සමානයි 2යි y සමානයි ඍණ 1යි කියලා. අන්න අපි එහෙනම් අවසානයේ කියනවා සමගාමී සමීකරණ යුගලේ විසඳුම් වෙන්නේ සමගාමී සමීකරණ යුගලේ විසඳුම් වෙන්නේ දරුවනි x සමානයි 2යි y සමානයි ඍණ 1 වේ. ඔන්න ඔහොමයි. අදාළ ප්‍රස්ථාර දෙක ඇඳලා පස්සේ එහි ඡේදන ලක්ෂයේ x කණ්ඩාංකේ y කණ්ඩාංකේ තමයි සමගාමී සමීකරණ යුගලේ විසඳුම් වෙන්නේ. සමගාමී සමීකරණ යුගලේ විසඳුම් වෙන්නේ x කණ්ඩාංකේ y කණ්ඩාංකේ. දැන් ඕගොල්ලන්ට මෙතන පොඩි සැකයක් එයි මේ දෙන්නමද විසඳුම් කියලා. මේ දෙකද විසඳුම්. අපි මේ සැකෙත් දුරු කරගමු. අපි ළඟ තියෙනවා අපිට පෙර අපි සමගාමී සමීකරණ විසඳන තවත් විදි VGය ක්‍රමය අපි ළඟ තියෙනවානේ. ඒ VGය ක්‍රමය භාවිතා කරලා අපි දැන් විසඳමු. නේ? දැන් මේ ප්‍රස්ථාර භාවිතයෙන් ලබාගත් විසඳුම්ද ලැබෙන්නේ කියලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ අංගයන් දෙක ආදේශ කළා සමීකරණ දෙක තෘප්ත වෙනවද කියලා බලන්නත් පුළුවන්. අපි VGය ක්‍රම වලින් පොඩ්ඩක් විසඳලා ගමු. ලියන්න මෙහෙම. දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ ඇඳලා ඇති. ඒතකොට ප්‍රස්ථාරය එතනට එන්න ඕන. ලියන්න මෙහෙම
ඉහත සමගාමී සමීකරණ යුගලය ඉහත සමගාමී සමීකරණ යුගලය වීජීය ක්‍රම මගින් විසඳමු කියලා. ඉහත සමගාමී සමීකරණ යුගලය වීජීය ක්‍රම මගින් විසඳමු. වීජීය ක්‍රම මගින් විසඳමු. මේ සමීකරණ යුගලේ වීජීය ක්‍රම මගින් විසඳන්න හදයි. මම හිතන්නේ ඔබට මතක ඇති හදාගෙන යන්න බලන්න. විසඳයි. පැහැදිලිව මේකේ y ඉවත් කරන්න ලේසියිනේ. y ගේ සංගුණකයේ මෙතන 1යි දෙන්නගේ මේකයි. එහෙමනම් අපි කරන්නේ දෙකෙන් එක අපි අඩු කරනවා. දෙකෙන් එක අඩු කරනවා. දෙක අඩු කිරීම එකෙන්. එතකොට මේකේ y එකතු කිරීම 3x කෙන් අපි අඩු කරනවා y අඩු කිරීම x. මේ පැත්තෙන් 5 අඩු කිරීම 3. එතකොට y ධන 3x ඍණ y ධන x 5න් 3ක් අඩු කරාම 2යි. එතකොට මේ y ට y ඉවත් වෙනවා 3x x එක වුණාම 4x වෙනවා. වැරදුනා නේද කොහේ හරි. y ධන 3x කෙන් අපි අඩු කරනවා සර් පහ ඍණ 3 නෙමෙයිද? මෙතන තමයි මෙතන 5 ඍණ 3 5 ඍණ 3. එතකොට මෙතන 5 ධන 3 ඒ කියන්නේ 8යි. එතකොට 4x සමානයි 8යි. අපි දෙපැත්තම 4ෙන් බෙදනවා. එතකොට 8ත් 4ෙන් බෙදෙනවා. එතකොට 4ට 4 ඉවත් වුණාම x සමානයි 8 4 බෙදුවාම 2යි. x සමානයි 2 අපි ආදේශ කරනවා මේ දෙන්නගෙන් එක්කෙනෙක් අපි එකට ආදේශ කරමු. එකට ආදේශය. එතකොට අපිට පේනවා y අඩු කිරීම 2 සමානයි ඍණ 3යි. එතකොට y අඩු කිරීම 2 සමානයි ඍණ 3යි. අපි දෙපැත්තටම දෙකක් එකතු කරනවා. එතකොට අපිට පේනවා මේ දෙකට දෙක ඉවත් වෙනවා y සමානයි ඍණ 3 එකතු කිරීම 2 කියන්නේ පුතා ඍණ 1යි. නේ? ඒ අනුව විසඳුම් අන්න අපිට එනවා x සමානයි 2යි y සමානයි ඍණ 1යි. ඔන්න ඔහොමයි. ඒක තමයි අපිට ඉස්සෙල්ලත් ආවේ. එහෙනම් ඒක පැහැදිලි ප්‍රස්ථාර ඇසුරෙන් ගන්න පුළුවන් බව. පැහැදිලිනේ? right. ඔබත් ඒ විදිහට හදලා තියාගන්න. දැන් අපි පුතාලට මම තව එක අවස්ථාවක් දෙනවා. දැන් ඉතින් ওই මඟ පෙන්වීම යටතේ ඔයගොල්ලෝ මේක කරගෙන යන්න. ඔන්න අංක 2 අපි උදාහරණය ගන්න හදන්නේ. අංක 2. ලියන්න උදාහරණ 2. උදාහරණ කියන්නේ ඔයගොල්ලන්ට දෙන්නේ. හදන්න බලන්න. 3x අඩු කිරීම 4y සමානයි 7යි. අනිත් එක 5x ධන 2y සමානයි 3යි. 5x ධන 2y සමානයි 3යි. ප්‍රස්ථාර ඇසුරෙන් විසඳන්න. ප්‍රස්ථාර ඇසුරෙන් විසඳන්න. ප්‍රස්ථාර ඇසුරෙන් විසඳන්න. පළවෙනිම ඔයගොල්ලෝ කරගත යුතු දේ දන්නවනේ නේ. මේ අංක 1 අංක 2 කියලා මේ දෙක අපි නම් කරගමු.
ඊට පස්සේ එකෙන් වයිව උක්ත කරගන්න. වයිව උක්ත කරගන්න. භාග ඇසුරෙන් එන්න පුළුවන්. සර් මයික් එක මියුට් වෙලා. එතකොට මෙතන ඍණ 4ට ඍණ 4 ඉවත් වෙනවා නේ. එතකොට මෙතන ඉන්නේ y සමානයි 4න් 3යි x ඍණ 7 බෙදීම 4. ඒක ආවද ඔයගලන්ට? ඊට පස්සේ අපි දැන් මෙයාගේ අගේ වගුව පිළියෙල කරොත් p-ටීම් 3ක් විතර දාරගෙන එතකොට අපිට එනවා මට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කරගෙන යන්න එතකොට මෙතන xy කියලා ගත්තොත් ටිකක් සැලකිලිමත් වෙන්න මෙතන 4 ගුණාකාරකයක් තියෙන හින්දා අපි x ට 4 ගුණාකාරකයක් ගමු 4න් බෙදෙන හින්දා අපිට ගන්න පුළුවන් ඍණ 4.4 කියලා ගමු නේ ඍණ 4.4 එතකොට y එන්නේ මෙතන ඍණ 4 ආදේශ කරොත් මෙතන එන්නේ ඍණ 3 නේ ඍණ 4 ආදේශ කරොත් ඍණ 3 අඩු කිරීම 7 බෙදීම 4යි කියන්නේ ඔබ දන්නවා 7 බෙදීම 4යි කියන්නේ අපිට ගන්න පුළුවන් 4 වර 1යි 4න් 3යි නේ 1යි 4න් 3යි මෙතන ඍණ 4 ඍණ 3 අඩු කිරීම 1යි 4න් 3යි ඒ කියන්නේ ඍණ 4යි 4න් 3යි ඍණ 4යි 4න් 3යි
x බිඳුව වුණාම මෙතන එන්නේ ඍණ 1.4න් 3යි. එකයි 4න් 3යි. x 4 වුණාම මෙතන එතකොට 3යි අඩු කිරීම 1.4න් 3යි. 3න් අඩු වෙනවා 1.4න් 3. එතකොට එන්නේ 1.4න් 1යි. 3න් එකක් අඩු වුණාම 2යි 2න් 4න් 3ක් අඩු වෙන්න ඕන. ඒ කියන්නේ 1.4න් 1යි. ඊළඟට අපි දෙවෙනි සමීකරණයට ගියොත් ඒකේ අපි 5යි x එකතු කිරීම 2යි y සමානයි 3යි. මම මේ ගත්තේ අභ්‍යාසයේ අන්තිම ගාන. ඒ කියන්නේ අභ්‍යාසයේ දීලා තියෙන ගැටලුවක් ගත්තේ. එතකොට මේකේ අපි y විවුක්ත කරොත් 5යි x එකතු කිරීම 2යි y සමානයි 3යි. අපි අඩු කරනවා මේකෙන් 5යි x. එතකොට 5යි x ට 5යි x ඉවත් වෙනවා. 2යි y සමානයි මම ඍණ 5යි x ඉස්සරහට ගන්නවා. ඍණ 5යි x ධන 3. දැන් මේ හැම පදයක්ම අපි දෙකෙන් බෙදාගෙන යනවා. මෙතන එන්නේ 2යි y සමානයි ඍණ 5යි x ධන 3. මෙයත් දෙකෙන් බෙදෙනවා, මෙයත් දෙකෙන් බෙදෙනවා, මෙතනත් දෙකෙන් බෙදෙනවා. එතකොට මෙතන දෙකෙන් බෙදුවාම y සමානයි ඍණ 5යි x බෙදීම 2 මෙතන එකමාර තමයි එන්නේ. අපි දැන් එයාගේ පිහිටීම් තුනක් හොයාගමු. එයාගේ පිහිටීම් තුනක් මෙතන xy කියලා ගත්තාම මෙතන දෙකෙන් බෙදෙන අගයන් ටිකක් ගත්තා නම් අපිට ලේසි. මම ගන්නවා ඍණ 2.2 කියලා. ඍණ 2.2 කියලා. එතකොට මෙතන ඍණ 2 ආදේශ කරාම මෙතන ඔබට පෙනෙයි 2න් 5 ඍණ 2 ආදේශ කරා එකතු කිරීම එකමාර. එතකොට මේ දෙකට දෙක ඉවත් වෙනවා. එතකොට මෙයා 5යි. 5 එකතු කිරීම එකමාර. එතකොට මෙයා එන්නේ 6මාර. බිංදුව ආදේශ කරොත් මෙතන එන්නේ එකමාර. 2 ආදේශ කරොත් ඍණ 5 බෙදීම 2 ගුණ කිරීම 2 එකතු කිරීම එකමාර. දෙකට දෙක ඉවත් වෙනවා ඍණ 5 එකතු කිරීම එකමාර. ඒ කියන්නේ ඍණ 3මාර. ඍණ 3මාර. ඔය ටික ආවද? දැන් අපි පරිමාණය තෝරගන්නකොට ටිකක් සැලකිල්ලෙන් පරිමාණය තෝරගන්න ඕන. අපිට මෙහෙම ගන්නත් පුළුවන් නේද? y ට අපි ගමු y හැබැයි මෙතන 6මාරක් තියෙනවා. ධන පැත්තේ.
අපිට ගන්න පුළුවන් කුඩා කොටු පහක් ඒකක 1යි කියලා y ට ගමු. කුඩා බෙදුම් පහක් ඒකක 1යි y ට. එතකොට බෑ. කුඩා කොටු පහක් බෙදුම් 1යි කියලා ගන්න බෑ. ඒතකොට මදි මේ මදි. අපි කුඩා බෙදුම් 10ක් ඒකක 1යි. 10ක් 1යි. x ට ගැටලුවක් නැහැ. x ට ඔයගලන්ට ඒ 10ක් 1යි කියලා ගන්න පුළුවන්. කුඩා බෙදුම් 10ක් ඒකක 1යි කියලා අරන් සම්පූර්ණ ප්‍රස්ථාර කඩදාසියේ භාවිතා කරලා අඳින්න බලන්න. ඇඳලා මට එන xy අගයන් දෙක කියන්න බලන්න. ඡේදන ලක්ෂ වල. ඇඳලා මට WhatsApp කරන්න. WhatsApp කරන්න මම මෙතනට ගන්න. දිනෙත් දාන්න බලන්න ප්‍රස්ථාරයේ. දිනෙත් ඔයගොල්ලෝ group එක මම මේව කරන්නම්. right දැන් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. දාන්න බලන්න. ප්‍රස්ථාරයේ group එකට දාන්න. ඔබ ඇඳපු ප්‍රස්ථාරයේ group එකට දාන්න. බලන්න. එතකොට x ඇවිල්ලා තියෙන්නේ ඡේදන ලක්ෂ x සමානයි 1යි y සමානයි ඍණ 1යි. බලන්න අනිත් අයටත් ඒ විදිහට ඇවිල්ලා තියෙන්නේ කියලා. අපේ සමීකරණ දෙක උනේ
3x ඍණ 4y සමානයි 7. අනිත් සමීකරණය වුණේ 5x ධන 2y සමානයි 3. අපි ආදේශ කළ බලමු නිකමට x සමානයි 1යි. එතකොට මේ පළවෙනි සමීකරණය මේ දෙවෙනි සමීකරණය ආදේශ කරොත් 3 වරක් 1 අඩු කිරීම 4 වරක් ඍණ 1 3යි ඍණ 4යි ඒ කියන්නේ 3 ධන 4යි 7යි. පළවෙනි එක සත්‍ය වෙනවා. දෙවෙනි එකේ වම් අත පැත්තට ආදේශ කරොත් 5 ගුණ කිරීම 1 එකතු කිරීම 2 ගුණ කිරීම ඍණ 1 5යි එකතු කිරීම ඍණ 2 5 අඩු කිරීම 2 3යි. right දෙවෙනි පැත්ත සත්‍ය වෙනවා. එහෙනම් විසඳුම් වෙන්නේ පුතා මේ ආකාරයට. ඔබ හැමෝටම එන්න ඕන. දිනෙත් ඇඳලා තිනවා පැහැදිලි නේ? කුඩා බෙදුම් 10ක් ඒකක එකක් කියලා අරගෙන අනිත් අයට තාවද දාන්න මට ගෲප් එකට කවිදු ආවේ නැද්ද? කවිදු ලමිදු ඔව් සර්. ආවද මේක? ඔව් සර් උත්තරය. ඔව් මට එවන්න ගෲප් එකට දාන්න. අනිත් අය දාන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. x y නම් කරලා තිනවා බොහොම හොඳයි. පැහැදිලි ප්‍රස්තාරය සාමාන්‍ය මේ වගේ එකට ලකුණු හිමි වෙන්නේ මේ පළවෙනි ප්‍රස්තාර දෙක අඳිනවට පිහිටීම් ලකුණු කරලා ප්‍රස්තාර දෙකකට අඳිනවට මෙතන ලකුණු දෙක ලැබෙනවා. ඉතින් ලකුණු 4යි ඊට පස්සේ විසඳුම් දෙකට ලකුණු 2යි. හරිනේ. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් දෙකක් තමයි අපිට ඒකට ආවේ. අපි තව එක ගැටලුවකට යමු. ඔයගොල්ලෝ ඇදලා ඒක දාලා තියන්න මම බලන්නම්. අපි එනවා පුතා. right බොහොම හොඳයි දිනේ. අපි එනවා ඊළඟට තව ගැටලුවකට. දැන් අපි මෙතනට එන්න හදන්නේ මේ සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගලා විසඳන්න අවස්ථාවක් තමයි පුතා අපි සාකච්ඡා කරන්න හදන්නේ. අපි ওই උදාහරණ 3 කියලා දාගන්න. තුන්වෙනි එක ලවිදුත් දැම්ම නේද දැන් පින්තූරේ. මේ ලවිදු ඇඳපු එකනේ. ඔව් සර්. ඔව්. හරි. x 1යි y ඍණ 3යි. ඒකත් හරි පුතා. ඒකත් හරි. ඒ වගේ දාන්න අනිත් අයත් දාන්න. එතකොට මේ ඔබේ නිවැරදිතාවය මට බලන්න පුළුවන් මෙතනින්. හරි. එහෙනම් ඔබ ඇඳලා දාන්න මේ වෙලාවේ දැම්මොත් මට ඒක හරි වැරද්ද බලන්න පුළුවන් පුතා. එහෙනම් හැමෝටම කියන්නේ group එක දැන් open කරලා තියෙන්නේ ඔයගලන්ට දාන්න පුළුවන්. right. ඒ අතර අපි කරගෙන යමු.
මෙන්න අපි ගන්න හදන්නේ පොතේ තියෙන උදාහරණ ගාන. හැබැයි අපි විසඳන විදිහ අපි ඒකේ බලන්නේ නැහැ. අපි ගැටලුව විතරයි ගන්නෙ. ඊට පස්සේ අපි විසඳලා අපි විසඳුම් සසඳලා බලමු. එහෙනම් ලියා ගන්න මෙන්න ගැටලුව. පුද්ගලයෙක් තැපැල් හලකින් වටිනාකම රුපියල් 10ක් සහ රුපියල් 20ක් වන මුද්දර 10ක් මිලදී ගත්තේය. වටිනාකම රුපියල් 10ක් සහ රුපියල් 20ක් වූ මුද්දර 10ක් මිලදී ගත්තේය. දැන් 10 මුද්දර කොච්චරක් ගත්තද 20 මුද්දර කොච්චරක් ගත්තද කියලා දීලා නැහැ. ඊළඟට කියනවා දරුවනි මිලදීගත් මුද්දරවල මුළු වටිනාකම රුපියල් 120යි. මිලදීගත් මුද්දරවල මුළු වටිනාකම රුපියල් 120යි. මිලදීගත් මුද්දරවල මුළු වටිනාකම රුපියල් 120යිලු. මුළු වටිනාකම රුපියල් 120යි. ඔබට කියනවා මෙන්න මෙහෙම. පළවෙනි ප්‍රශ්නේ මිලදීගත් රුපියල් 10 මුද්දර ගණන x ලෙසද රුපියල් 20 මුද්දර ගණන y ලෙසද ගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. මිලදීගත් රුපියල් 10 මුද්දර ගණන x ලෙසද රුපියල් 20 මුද්දර ගණන y ලෙසද ගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. දෙවෙනියට කියනවා ප්‍රස්ථාරික ක්‍රමයේ භාවිතයෙන් විසඳා රුපියල් 10 සහ රුපියල් 20 මුද්දර ගණන වෙන වෙනම සොයන්න. මිලදීගත් රුපියල් 10 සහ රුපියල් 20 මුද්දර ගණන වෙන වෙනම සොයන්න. මිලදීගත් රුපියල් 10 සහ රුපියල් 20 මුද්දර ගණන වෙන වෙනම සොයන්න. right උත්සාහ කරන්න. සර් ඔව් සර් මේ ඔය ප්‍රස්ථාරික ක්‍රමයේ භාවිතයෙන් ඕනෑම සමගාමී සමීකරණ යුගලයක් විසඳන්න පුළුවන්ද? සමගාමී අපිට විශේෂයෙන් ඕනම එකක් විසඳන්න පුළුවන්. අපි වැඩිපුර මෙතන නැඹුරු වෙන්නේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් වෙන අවස්ථා විතරයි. නමුත් දශම අවස්ථා වුණත් මේකෙන් අපිට විසඳන්න පුළුවන්. ඕනම සමගාමී සමීකරණ යුගලයක් විසඳන්න පුළුවන්. අර දශම සංඛ්‍යාවේ නෙවෙයි අපිට අර තියෙන ප්‍රස්ථාර කඩදාසියේ යම් සීමාවක් විතරයි ඉන්නේ. දැන් අපි කුඩා බෙදුම් 10ක් ඒකක එකක් කියලා ගත්තාම අපිට මේ කුඩා බෙදුම වෙන් කරන්න බෑනේ පුතා. තව දුරට එක කොටුවක් අපිට වෙන් කරන්න බෑනේ.
සමහර සමීකරණ දශම ස්වරූප විසඳුම් දශමාකාරයේ නේවා. එතකොට අපිට මේ උපරිම තියන්න පුළුවන් 10න් පංගු අවස්ථාව වෙනකම් විතරයි. 100න් පංගු අවස්ථාව වලට යන්න බෑ. නේද? දැන් 10ක් එකට බෙදුවාම අපිට 0.1 0.5 4.2 ඒ වගේ ඒවා ගන්න පුළුවන්. විසඳුම් අපිට 1.25 වගේ නේවා අපිට ගන්න බෑ. නේ? අන්න එතන තියෙන්නේ අපිට ගැටලුවක්. ඉතින් ඒ වගේ ලොකු සීමාවකට ඕගොල්ලන්ව ගෙනියන්නේ නැහැ. ඔයාගේ අහපු ප්‍රශ්නෙට උත්තරය ඕනෑම සමගාමී සමීකරණ යුගලයක් විසඳිය හැකිද? හැකි. හැබැයි අර ප්‍රශ්නේ අපි ලබා ගන්න අපි යොදා ගන්න පරිමාණය අනුව මෙතන විසඳුම් ආසන්න ලෙස ලැබෙන අවස්ථා තමයි තියෙන්නේ. සමහර ඒවා. පැහැදිලිද? ඔව් සර් thank you sir. right. සමගාමී සමීකරණ යුගලේ ගොඩනගලා හදාගෙන යන්න. ඒ අතර මට දැන් ඉරාජ් අදීශය වල තියෙනවා. අදීශගේ එක මම දැන් මෙතන බලනවා. ඒ අතර ඔයගොල්ලෝ හදාගෙන යන්න. දාන්න හැමෝම දාන්න ඔබ ඇඳපු ප්‍රස්තාරේ තුමිත් ඉන්නව නේද? ප්‍රස්තාරේ දාන්න ගෲප් එකට දාන්න. අදීශගේ එක නේද මේ? අදීශ මෙතන පොඩ්ඩක් මෙන්න මේ ඡේදන ලක්ෂ දෙක ගත්ත විදිහ මෙතන පෙන්නන කඩ රේඛාවක් ඇඳලා ඔහොම පුතා මේ විසඳුම් දෙක පෙන්නන්න ඒක වඩා හොඳයි ලාවට හොඳයි සමස් බොහොම හොඳයි සමීකරණ දෙක ඉස්සෙල්ලා අපි ගොඩනගලා ඉදිරියට යමු. ඕගොල්ලෝ ඉස්සෙල්ලා ගොඩනගන්න සමීකරණ දෙක. කවුද අපිට දැන් මේ දැන් දුන්නු ගැටලුවේ ප්‍රස්ථාරය ඇඳලා ඉවලා තියෙන්නේ මට නම කියන්න පුතා ඉරුෂි ඇඳලා නේද ඔව් එතකොට මේකේ සමීකරණ දෙක එන්න ඕන මුද්දරවල එකතු වෙන්නේ පුතේ x එකතු කිරීම y සමානයි 10යි නේ මුද්දරවල එකතුව x එකතු කිරීම y ඒ කියන්නේ 10යි මුද්දර 10ක් නේ ගන්නෙ එතකොට යන වියදම 10 මුද්දර x ප්‍රමාණයක් 10යි x 20 මුද්දර y ප්‍රමාණයක් 20යි y යන වියදම 120යි
ඔන්න ඔහොමයි එන්නේ. අපි මේකේ x උක්ත කර ගැනීම තුල තියෙන වාසිය තමයි අපිට ප්‍රස්ථාරයේ පෙර දකින්න පුළුවන්. මේ xy y උක්ත කර ගැනීම තුල y උක්ත කරගත්තාම අපිට y සමානයි mx ධන c ආකාරයට ගොඩ නැගීම තුල අපිට තියෙන chance එක ප්‍රස්ථාරයේ අපිට පෙර දකින්න පුළුවන්. නැත්තම් y උක්ත කරගන්න නැතුව අපිට ප්‍රස්ථාර දෙක අඳින්න පුළුවන්. අපිට y උක්ත කරගන්න නැතුව ප්‍රස්ථාර දෙක අඳින්න පුළුවන්. ඒකේ ගැටලුවක් නෑ. xy ට අගයන් ආදේශ කරලා අපිට x ආදේශ කරලා y හොයාගෙන අඳින්න පුළුවන්. අර y උක්ත කරගත්තාම අපිට ඒක දකින්න පුළුවන්. ඒ හින්දා අපි මේකේ y උක්ත කරගමු. ඔබ හිතන්නේ මං හිතන්නේ කරලා ඇතිනේ. ඉරුචි කතා කරන්න කොහොමද පළවෙනි එකේ y උක්ත වුණාම එන්නේ? ඉරුචි y සමානයි කොහොමද ආවේ? කො කතා කරන්නේ? ඍණ x එකතු කිරීම 10 නේ. ඒක අපි අගේ වගුවක් පිළියෙල කරොත් මේ විදිහට අපි x අගයන් දෙනවා. මෙයා දීලා තියෙන x ට ඍණ x ධන 10. හතර 6 8 තමයි මෙයා දීලා තියෙන්නේ. x 4 6 8. 4 6 8. එතකොට x 4 වුණාම මෙතන y එන්නේ 6යි. 6 දුන්නාම y එන්නේ 4යි 8 වුණාම 2යි. එතකොට මෙයාගේ පිහිටීම් පේනවද x 4යි y 6යි. x 4යි y 6යි. මේ තියෙන එක පිහිටීමක්. ඊට පස්සේ x 6යි y 4යි මෙතන. අනිත් එක x 8යි y 2යි මෙතන. අනිවාර්යයෙන්ම මෙයා අනුක්‍රමණයේ ඍණ හින්දා x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාධන කෝණය මහා කෝණය. අන්තක්කණ්ඩයේ ධන 10. 10 තමයි y ඡේදනය වෙන්නේ. ඊළඟට දෙවෙනි සමීකරණය ගත්තාම දෙවෙනි එකේ මම මේ පැත්තට ගන්නම්. දෙවෙනි එකේ y උක්ත කරොත් 10x ධන 20y සමානයි 120යි. එතකොට මේක අපිට 10න් බෙදාගෙන යන්නත් පුළුවන්. නේ? නැත්තම් 20y සමානයි ඍණ 10x ධන 120. දැන් 20න් බෙදුවාම y සමානයි ඍණ 10 බෙදීම 20 x ධන 120 බෙදීම 20. එතකොට එනවා y සමානයි ඍණ භාගයයි x ධන 6. ඔන්න ඔහොමයි. භාගයයි x ධන 6. එතන අපි අගේ වගුව ගත්තොත් ඒකේ අගේ වගුව අපි ගත්තොත් මේ විදිහට එතකොට දරුවනි මෙතන xy දැන් මෙයා මෙතන x ට දීලා තියෙන්නේ 4 6 8 4 6 8. එතකොට මේක 4ෙන් ගුණ කරාම දෙවරක් 2යි 6ෙන් 2ක් අඩු වෙනවා. 6ෙන් 2ක් අඩු වුණාම 4යි. 4,4. ඒක තමයි මේ මේ පිහිටීම 4,4. මෙයා 4ක් දීලා නේ 2 4 6 8 3ක් දීලා. අපි 2ක් ගමු දැන්. 6 ගත්තාම 3යි 6ෙන් 3ක් අඩු වුණාම 3යි. x කණ්ඩාංකේ 6යි y කණ්ඩාංකේ 3යි. ඒක තමයි මේ තියෙන්නේ.
8 වුණාම 4යි 6න් 4ක් අඩු වුණාම 2යි. ඒක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ලක්ෂ ලකුණු කරලා ප්‍රස්ථාර දෙක ඇඳලා ඡේදන ලක්ෂය ගත්තා. ඡේදන ලක්ෂයේ x ඛණ්ඩාංකේ එන්නේ 8යි y ඛණ්ඩාංකේ 2යි. y ඛණ්ඩාංකේ 2යි. ඉරුෂි මෙන්න මේ වැඩේ කරන්න මේකේ ඔයා පුතා පුරුදු වෙලා තියෙන්නේ මට පේන්නේ මේ පැත්තෙන් y ඛණ්ඩා y දාන්න. මේ පැත්තෙන් දාන්න පුතා. y දානකොට මේ පැත්තට දාන්න. ඔන්න හරි. මේ පැත්තෙන් ක්‍රමාංකණය කරන්න දකුණු වම් අත පැත්තේ. මේ පැත්තට ගන්න එපා. ඒ අනුව විසඳුම් එනවා x 8යි y 2යි. අපි ඕනනම් ආදේශ කරලා බලමු. 8යි 2යි 10යි 10 වරක් 8 80යි 20 2ක් 40යි හරි. හැබැයි ඔබේ අවසාන උත්තරේ ලියවෙන්න ඕන 10 මුද්ද මිලදී ගත් 10 මුද්දර ගණන මෙච්චරයි 20 මුද්දර ගණන මෙච්චරයි කියලා සටහන් වෙන්න ඕන. එතකොට තමයි පිළිතුර අවසන් සම්පූර්ණ වෙන්නේ කම්ප්ලීට් වෙන්නේ. පැහැදිලි? right. සමස්තය ලෙස බොහොම හොඳයි. very good. මෙතන බිඳුව මෙතන තියෙන්න ඕන. මේ මෙන්න මේ y ඛණ්ඩාංක ටික පුතේ මේ පැත්තෙන් y ක්‍රමාංකණය කරනකොට පුරුදු වෙන්න මේ දකුණු වම් අත පැත්තට ගන්න. හරි? අන්න ඒක පුරුදු වෙන්න වැරදි. ඒක ලොකු වැරද්දක් නෙවෙයි. ඒක පුරුදු වෙන්න මේ පැත්තට. right. very good. කතා නොකරට වැඩේ හරියට කරලා තියෙනවා. කතා කරා නම් තවත් හොඳයි. තව ගමු බලන්න. තව කවුද එවල තියන්නේ අපිට? අනිත් අයටත් මේ මම කියන්නේ එවන්න පුතා. ඔබ ඇඳපු එක එවන්න. මට නම් වශයෙන් කියන්න බැරි වුණාට ඔබට පුළුවන් ඔබේ පිළිතුර අපිට එවන්න. ප්‍රස්ථාරය එවන්න. එතකොට අපිට බලන්න පුළුවන්. මේක ආන්සර් මයික් එක අවුල් ලක්ෂ. මයික් එක අවුල් වෙලා හිරුෂිගේ. හරි කමන්නේ. ගැටලුවක් තිබුණොත් ටෙක්ස්ට් කරන්නකෝ. අපි එමු ඊළඟට තව කවුද වෙලා තියෙන්නේ? දාලා තියෙනවානේ කවිදු එවලා තියෙනවා. කවිදුගේ එක බලමු. මේ තියෙන්නේ කවිදුගේ එක. කවිදු මේ වාගේ එක නේද? ඔව් සර්. x ධන y සමානයි 10 හරි මේක හරි. දැන් ලකුණු දුන්නොත් මේකට එක එක හම්බ වෙනවා. ඊට පස්සේ ඒවා අරන් තියෙන 1 2 3 1 2 3 x 1යි. එතකොට y 9යි 8යි 7යි. එතන එක ලකුණක් අපි දෙමු. මේකෙත් එහෙමයි. 1යි. ඊට පස්සේ ප්‍රස්ථාර දෙක අඳිනවට ලකුණු හම්බ වෙනවා 2 2. ප්‍රස්ථාර දෙකට එන්න හම්බ වෙන්නේ ලක්ෂ ලකුණු කිරීම රේඛාව ඇඳීම නිවැරදිව. කුඩා බෙදුම් 5ක් 1 1යි කියලා ඔය අරන් තියෙන්නේ. ඇයි 10කට ගියේ නැත්තේ පුතා? මේ පැත්තේ ඉඩ එනවා නේද? කුඩා බෙදුම් 10කට යන්න හැදුවස ඉඩ මදි වුණා. ඉඩ මදි වුණා? ඔයා මෙතන මේ white නම් මම කියන්නේ extra ගන්න පුළුවන් 10 නේ? නෑ සර් එතකොට කැපෙන් ඡේදනය වෙන්නේ නෑ සර්. ඡේදනය වෙන්නේ ප්‍රස්ථාර ගොඩෙන් පිට. හරි. සුදුසු වෙනවා මෙතන මේ පැහැදිලිව පේනවා.
x සමාන 8යි. අන්න 10 මුද්දර 8යි 20 මුද්දර. right පුතා very good. හොඳයි. අන්න එහෙමයි. හරි. ඔය පොත හරියට කළමනාකරණය කරගෙන මෙතන සටහනත් එක්ක ප්‍රස්තාරය. right. ඉතින් ඒ වගේ වන්නකෝ අනිත් අයත්. මම ආසයිනේ බලන්න. ඇයි Tamanට ඔය තියෙන ජංගම දුරකථනයේ WhatsApp group එකට පින්තූරයක් දාන්න බැරි? ඈ? මෙතන දැන් 33 දෙනෙක් ඉන්නවා. තාම මම දෙන්නගේ ඉන්නේ බැලුවේ. ඇයි එහෙම වෙන්නේ? ඔයගොල්ලෝ කියන්නේ මේ වැඩේ කරන්නේ නැද්ද? කො මෙනුජතුමි ඉක්මට දාන්න. මිල්නි මේ මට දැන් ඉතින් නම් වශයෙන් කතා කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. නුවන්මි පිනිති පූර්ණ රන්දිව් කෝ ඔයගොල්ලෝ මේ වැඩේට අනුගත වෙන්න. ඇයි මේ දරුවෝ වගේ ඔයගලන්ට එහෙම කරන්න බැරි? එතකොට දැන් බලන්න මට මෙතන මේ පන්ති කාමරේ සජීවී පන්ති කාමරේ වගේම මම මෙතන ඔයගලන්ගේ මේක බලලා හරි වැරදි සාකච්ඡා කරනවා. ඒක ඔයගලන්ට හොඳයි. ඒ වැඩේට අනුගත වෙන්න පුතා. ඔක්කොගේ මේක පාර සාකච්ඡා කරන්න බැරි වෙයි. 33 දෙනාම දාන්න ගියොත් නමුත් මට පන්ති ඉවර වෙලා හරි මම බලනවා මේවා. පන්ති ඉවර වෙලා හරි මම බලනවා. වැරද්දක් තිබුණොත් මම දැනුවත් කරනවා. ඒ හින්දා මේ වැඩේ කරන්න. දැන් මේ තියෙන தත්ත්වෙත් එක්ක අපිට මේ ක්‍රම ශිල්පෙත් එක්ක තමයි යන්න වෙන්නේ. ඔබේ අඩුපාඩුවක් අල්ල ගන්න නම්, හොයා ගන්න නම් ඒක දුර්වලකමක් කියලා හිතන්න එපා. අපි හැමෝටම වරදිනවා, අඩුපාඩු වෙනවා. අපි හඳුන ගන්න ඕනේ මේ තුල ඔබ කරන අත්වැරද්දක් වූ විශේෂ කරුණු වැරද්ද හඳුනගෙන ඒක නිවැරදි කරගන්න එකයි. ඉතින් මම තව වෙලාව ගන්නෙ නෑ. අපි තව ගැටලුවකට යමු. ඇයි group එකට දාන්න බැරි? වෙන වෙනම දාන්න එපා group එකට දාන්න. එතකොට මට ලේසි බලන්න. නැත්නම් මට මේ එකින් එක මේව කරන්න වෙනවා. අපි එමු තව ගැටලුවකට. ඒ තමයි ඔන්න ලියා ගන්න. අපි අභ්‍යාසයේ දෙවෙනි ගානට එන්න හදන්නේ. අභ්‍යාසයේ දෙවෙනි ගැටලුවට අපි එන්න හදන්නේ පුතා. අභ්‍යාසයේ දෙවෙනි ගැටලුව අපි හදමු. මෙන්න මේ ගාන දැන් ඔයගොල්ලෝ හදන්න. අවසාන වශයෙන් සමගාමී සමීකරණ සම්බන්ධව මම සාකච්ඡා කරන ගාන. දෙවෙනි ගාන. ඔබට කැමති නම් ගාන ලියලා හදන්න මම වෙලාව දෙන්නම්. ඒ අතර දැන් කීප දෙනෙක් එවලා තිනවා ප්‍රස්තාර මම ඒක බලනවා. පුතාලට පුළුවන් මේ ගාන පොතේ ලියාගමුකෝ අපි. පොතේ ලියාගමු. ඔන්න ලියා ගන්න. එක්තරා පාසලක 11 ශ්‍රේණියේ A හා B පන්ති දෙකක් ඇත. A හා B පන්ති දෙකක් ඇත. A පන්තියේ ළමුන් 5ක් B පන්තියට ගිය විට A පන්තියෙන් ළමුන් 5ක් B පන්තියට ගිය විට A පන්තිය මෙන් දෙගුණයක් B පන්තියේ සිටී. A පන්තියේ මෙන් දෙගුණයක් B පන්තියේ සිටී. A පන්තිය මෙන් දෙගුණයක් B පන්තියේ සිටී. B පන්තියෙන් ළමුන් 5ක් A පන්තියට ගිය විට B පන්තියෙන් ළමුන් 5ක් B පන්තියට ගිය විට A පන්තියට ගිය විට පන්ති දෙකේම ළමුන් ගණන සමාන වේ. පන්ති දෙකේම ළමුන් ගණන සමාන වේ. පන්ති දෙකේම ළමුන් ගණන සමාන වේ.
අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ A පන්තියේ ළමුන් ගණන x ලෙසද B පන්තියේ ළමුන් ගණන y ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. A පන්තියේ ළමුන් ගණන x ලෙසද B පන්තියේ ළමුන් ගණන y ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. දෙවෙනි ප්‍රශ්නේ මම මෙහෙම කියන්නම්. ඉහත සමීකරණ ප්‍රස්ථාරික ක්‍රමයෙන් විසඳා ඉහත සමීකරණ ප්‍රස්ථාරික ක්‍රමයෙන් විසඳා එක් එක් පන්තියේ සිටින ළමුන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්න. එක් එක් පන්තියේ සිටින ළමුන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්න. එක් එක් පන්තියේ සිටින ළමුන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්න. එක් එක් පන්තියේ සිටින ළමුන් ගණන වෙන වෙනම සොයන්න. හරිද ගාන ලියාගත්තද? හරි. හැමෝම උත්සාහ කරන්න. මම වෙලාව දෙන්නම්. ඒ අතර මට දැන් එවලා තියෙන උත්තර මම දැන් සාකච්ඡා කරනවා. ඒ අදාළ දරුවෝ බලා ගන්න. ඒ අතර අනිත් අය ගාන හදාගෙන යන්න. අපිට තව එවලා තියෙනවා මේ කවුද? දිනෙත්යද මේක? දිනෙත්? ඔව් සර්. එක සැරයක් ඇඳලා වැරදුනාද? මකල වගේ පේනවා. ඔව් සර් පොඩ්ඩක් වැරදුනානේ. ඒ කියන්නේ පරිමාණය ගන්න ගියාම ගැටලු වෙන්නේ නැති නේද? ඡේදනය වෙන්නේ නැති. මේ මෙහි හරියින් ගිහිලා තියෙනවා වගේ පේනවා. හොඳයි. පුතා ඔයත් මෙන්න මෙතන මේ වැරද්ද මෙන්න මෙහෙම කරන් මේ y ක්‍රමාංකණය කරනකොට පුතා මේ y ක්‍රමාංකණය කොට මම මේ පෙළ පොතක් පෙන්නන්නම්කෝ මේ බලන්න. මේ y ක්‍රමාංකණය කොට පුතේ මේ වම් අත පැත්තෙන් ක්‍රමාංකණය කරන්න. මෙහෙම 0 1 2 3 මේ ක්‍රමාංකනේ වම් අත පැත්තෙන් කරන්න. හරි? හරි සර්. ඒක කරන්න. ඒක දැන් ඔයා පුරුදු වෙලා තියෙන්නේ. නමුත් හොඳ දේ වම් අත පැත්තෙන් ක්‍රමාංකණය කරන්න. හරි. සමස්තයන් ලෙස හොඳයි. බොහොම හොඳයි. right. ඊළඟට කාගේද මේ? තුමිත්ගේද මේක? කාගේද මේක? ඔව් සර්. ඔව්. මෙතන මේ මකලද මේ x ක්‍රමාංකණය පැහැදිලි මදි? මැකුවද එතන? මෙතන 1 2 3 එතන පැහැදිලි මදි. ඒක පොඩ්ඩක් හරි. බිඳුවයි හොඳයි. හරි පුතා. හොඳයි පැහැදිලි. පිළිතුරු දෙක ඇවිල්ලා තියෙනවා. මෙතනදී මෙන්න මෙහෙම එකපාර මෙහෙම දාන්න එපා. කඩ රේඛාවකින් මොහෙම යා කරලා පෙන්නන්න. මේ කණ්ඩාංක දෙක කඩ රේඛාවකින් ගන්න ඕන. right. හොඳයි. කො අනිත් අය? තව කවුද එවලා තින්නේ අපිට? එච්චරයි. අමාශි වුණේ. අයි අමාශි වෙනව දැම්මේ? අමාශි දුව? ඔව් සර්.
ඔව්. හොඳට බලන්න ඔයාගේ එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. හොඳට බලන්න මට කියන්න. බරපතල වැරද්දක් නෙවෙයි. දැක්කේ නැද්ද? දැක්කේ නැද්ද තාම? y අක්ෂයේ ලකුණු කරලා නැහැ නේද? ඔව් සර්. y එතන ලකුණු කරලා. හරි. සමස්තයක් ලෙස හොඳයි පුතා. හරි. very good. පැහැදිලි. මේකත් හදලා මට WhatsApp කරන්න. මිල්ලි දුව ඔයාගේ එකද මේ? ඔය කතා කරන්න. right හොඳයි. ඒකත් හරියටම ඇඳලා තියෙනවා නීට් එකට. very good.
හදලා ඉවර නැද්ද දරුවනි? කෝ කවුරුවත් තාම මට උත්තරේ උවේ නැහැ. සර් මේ මං හිතන්නේ මේ ප්‍රස්ථාර කොලට ටිකක් ගන්න අමාරුයි සර්. එහෙම ප්‍රශ්නයක්ද? අපි බලමු සමීකරණ දෙක. මට ආවේ y සමානයි 2x ඍණ 15යි y සමානයි x ධන 10යි. පොඩ්ඩක් ඉන්න. y සමානයි 2x ඍණ 15යි. අනිත් එක y සමානයි x ධන 10යි. ධන 10යි. AB පන්ති දෙකේ ළමයි ගණන x සහ y. AB පන්ති දෙකේ ළමයි ගණන x සහ y. A පන්තියේ ළමයි ගණන x, B පන්තියේ y ලෙස ගන්නලු. ඊට පස්සේ අපිට කියන A පන්තියේ ළමුන් 5ක්. A ගෙන් 5ක් එහා පන්තියට යනවා. එතකොට මෙයාට 5ක් එකතු වෙනවා. A පන්තියේ ළමුන් 5 B පන්තියට ගිය විට A පන්තිය මෙන් දෙගුණයක් B පන්තියේ ළමයි සිටී. A පන්තිය මෙන් දෙගුණයක් B පන්තියේ ඉන්නවා. ඔන්න ඔහොමයි.
වරහන් ඉවත් කරොත් 2x දෙවරක් පහ 10යි. මෙතන y එකතු කිරීම 5යි. එතකොට මෙතන y ව උක්ත කරගත්තොත් y සමානයි 2x ඍණ 15. ඔව් ඒක හරි. 2x ඍණ 15. ඊළඟට කියනවා B පන්තියෙන් ළමුන් 5ක් A පන්තියට ගිය විට B පන්තියෙන් ළමුන් 5ක් A පන්තියට ගිය විට එතකොට මෙයාට එකතු වෙනවා 5ක්. මෙහෙම 5ක් අඩු වෙනවා මේට 5ක් එකතු වෙනවා. ගිය විට පන්ති දෙකේම ළමුන් ගණන සමානයි. එතකොට එන්නේ y සමානයි මේ පහ මෙහාට ආවහම x එකතු කිරීම 10. ඒකත් හරි. right. දැන් අගේ වගුව කොහොමද ගත්තේ? ළමිදු කොහොමද ගත්තේ පළවෙනි එකට? මාස 1 2 3 කියලා ගත්තේ. 1 2 3. 1 2 3. එක ගත්තොත් එහෙම එන්නේ මෙතන 2යි. එතකොට ඍණ 13යි. මේක ටිකක් වැඩි වෙන තරමට හොඳයි වගේ නේද? මේක වැඩි වෙන තරමට. අපි x ට ගමු 4 5 6 ගත්තොත් y සමානයි 2x ඍණ 5 නෙමෙයිද? නෑනේ. මෙතන මේ පීවර හරිනේ. මෙයාගෙන් 5ක් අඩු වෙනවා. මෙයාට 5ක් එකතු වෙනවා. එතකොට මේ වගේ දෙගුණයක් නේ. මේ පීවර හරිද? වරහන් ඉවත් කරාම දෙවරක් 5 10යි. මේ පීවර හරිද? දැන් y වනේ උක්ත කරන්නේ. y ව උක්ත කරනකොට දෙපැත්තෙම 5ක් අපි අඩු කරනවානේ මෙතන. එතකොට කවිදු මේ පහට 5 ඉවත් වුණාම y සමානයි 2x ඍණ 15 නේද? හරි සර්. හරිනේ. එතකොට අපි මෙතන x ට 4 5 6 ගත්තොත් එතකොට අපිට මෙතන එනවා y ව 4 වරක් 2 8යි. 4 වරක් 2 8යි. 15න් 8ක් අඩු වෙනවා. 15න් 8ක් අඩු වෙනවා කියන්නේ ඍණ 7යි. 5 වරක් 2 10යි. ඍණ 5යි. 6 වරක් 2 12යි. 12 වුණාම 15න් 12ක් අඩු වුණාම ඍණ 3යි. සර් මේ මම ආදේශ කරාම සර් ආවේ සර් ඒ ටික ආදේශ කරාම සර් ආවේ x සමානයි 25යි y සමානයි 35යි. x සමානයි 25යි y සමානයි 35යි. ඒ කියන්නේ දැන් ප්‍රස්තාරය ඇඳලා පස්සේද? ආද නෑ උත්තරේ නෑ සර් මේ ආදේශ ඔව් ආදේශ කරාම ඒක ආවේ සර්. ප්‍රස්ථාර ගොලයට අඳින්න බෑ නේද? ඔව් සර්. ඒ කියන්නේ ඡේදන ලක්ෂ්‍ය ලැබෙන්නේ නැහැ මේ අපිට ප්‍රස්ථාර කඩදාසියේ. කුඩා බෙදුම් කුඩා බෙදුම් 5කට ගියත් ඒ ප්‍රශ්නේ එනවා. එහෙමද? ඔව් සර්. ඔව්නේ. ඡේදන ලක්ෂ්‍ය ලැබෙන්නේ අර කිව්වා වගේ මේක 25යි 35යි නේ. ඒ වුණා ඉතින් ප්‍රස්ථාර කඩදාසි දෙකක්වත් සම්බන්ධ කරගන්න වෙනවා. දෙකකින් පුළුවන් නේද? ප්‍රස්ථාර කඩදාසි දෙකකට යන්න වෙනවා. මෙතන අපි y සමානයි x ධන 10 වුණාම ඒකෙත් ඉතින් පිහිටීම් ගත්තට අර කිව්වා වගේ ඡේදන ලක්ෂ්‍යය තමයි අපිට මට පොඩ්ඩක් ඔකේ පින්තූරයක් එවන්න පුළුවන්ද ලවිදු? අපි බලමු මේ මොකද සර්? ඔයා දැන් අඳින්න උත්සාහ කරපු එකේ මට පොඩ්ඩක් මේ සමීකරණ දෙක කියන්න මම මේකෙන් ගන්න. සමීකරණය සර් y සමානයි ඔමින්න y සමානයි 2x ඍණ 15 2x ඍණ
15. ඔව්නේ මේ අනික් එක y සමානයි x ධන 10. අමින් ඊළඟ එකට y සමානයි x ධන 10. x ධන 10. මේක හොයාගන්න නැහැ ඡේදන ලක්ෂ්‍ය. මේකට අපි තුන්පත් ඔන්න ඔහොමයි. තනිපත් සාර කඩදාසියට ගන්න බෑ. විසි පහයි 35යි. ඔව් සර්. 25යි 35යි නේ. ඔන්න ඔහොමයි. ප්‍රායෝගික නෑ නේද? කුඩා බෙදුම් 10ක් ඒකට දෙකක් කියලා ගත්තත් 25යි 35 තමයි එන්නේ. දැනට ලියාගන්නකො ප්‍රස්ථාර කඩදාසි දෙකක් සම්බන්ධ කරලා තමයි ගන්න වෙන්නේ. බලමු මේ එක තියා. ඔන්න ඔය විදිහට එන්නේ නේ. 25 35. පොඩි දල සටහනක් ඇඳලා තියාගන්නකො. ඒක මම බලලා ඔයගලන්ට එවන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි. අපි එතකොට සමගාමී සමීකරණ විසඳන ආකාරය තමයි පුතා ඒ කතා කරේ ප්‍රස්ථාර භාවිතා කරලා. ඊළඟට අපිට එන්න තියෙන්නේ වර්ගජ සිතවල ප්‍රස්ථාර කියන කාරණාවට. දැන් තමයි ඊළඟ කාරණාව වර්ගජ සිතවල ප්‍රස්ථාර. ඉතින් මේ වර්ගජ සිතවල ප්‍රස්ථාර ගැන අද හදාරන්නට ප්‍රථම 10 පන්තියේ දැනුම භාවිතා කරලා පුනරීක්ෂණ අභ්‍යාසය ඔබ කරලා තියාගන්න ඕන. පුනරීක්ෂණ අභ්‍යාසය ඔයගොල්ලෝ කරලා තියාගන්න මේ ගැටලු ටික අනිවාර්යයෙන්ම ඔබ හදන්න ඕන පුතා. 10 පන්තියේ දැනුම මතක් කරගන්න. අපි දැනට මෙන්න මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරොත් ඔබට පේනවා අපි 10 දී ඉගෙන ගත්තා වර්ගජ සිත අවස්ථා දෙකක්. එකක් තමයි y සමානයි y සමානයි ax වර්ගයේ ආකාරයේ සිතවල ප්‍රස්ථාර කතා කරා. ඒගයාගේ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. අනිත් එක y සමානයි ax වර්ගයේ ධන හෝ ඍණ b ආකාරය. මේ අවස්ථා දෙක තමයි සාකච්ඡා කරේ. ඒ වලට අදාළ උදාහරණ තමයි මේ තියෙන්නේ. අපි මේක පොඩ්ඩක් බැලුවොත් එහෙම අවසාන වශයෙන් මේ චිතේ හැරුම් ලක්ෂයේ ස්වභාවය කොහොමද වෙන්නේ? හැමෝම කතා කරන්න මේ හැරුම් ලක්ෂයේ ස්වභාවය අපි හැරුම් ලක්ෂයේ ස්වභාවය ගන්නේ උපරිමයක්ද අවමයක්ද කියලා. උපරිමයක් කියලා කොහොමද හඳුනගන්නේ පුතා? චිතේ දිහා දැක්කාම 10 පන්තියේ දැනුම කොහොමද? මෙන්න මේ ඒවල අගයේ ධන ඍණ භාවයේ අනුව නේ? ඒවල අගයේ ධන ඍණ භාවයේ අනුව තමයි අපි අවමය උපරිමය හඳුනගන්නේ. ධන නම් අවමයක්, ඍණ නම් උපරිමයක්. නේ? මතකද? එහෙනම් මෙතන එන්න ඕනේ මොකක්ද කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න. සමමිති කක්ෂයේ සමීකරණය අනිවාර්යයෙන්ම මේ හැම ආකෘතියකම සම්මිති කක්ෂයේ ආකෘතිය වෙන්නේ මේ හැම එකම ඔබට මතක ඇති මේකේ සම්මිති කක්ෂයේ ආකෘතිය වෙන්නේ y අක්ෂය.
මේ හැම එකම සම්මිතිකාක්ෂයේනේ y අක්ෂය. ඔබට මතක ඇති අවමයක්ද උපරිමයක්ද මේ ඔක්කොම y අක්ෂයේ වටා තමයි සමමිතික වෙන්නේ. y අක්ෂය කියන්නේ x සමානයි බිඳුව රේඛාව. y අක්ෂයේ මත අඳින සරල රේඛාව x සමානයි බිඳුව. එහෙනම් මේක x සමානයි බිඳුව තමයි මේ හැම එකම සම්මිතික රේඛාව වෙන්නේ. උපරිම අවම අගය ඔබට මතකයි සම්මිතිකාක්ෂයේ මතනේ උපරිම අවම අගය පිහිටන්නේ. දැන් මෙයා සම්මිතිකාක්ෂයේ මත තමයි උපරිම අවම අගය පිහිටන්නේ. උපරිමය අවමය අපි දන්නවා මේ y සමානයි ax වර්ගය වුණාම මෙයා අනිවාර්යයෙන්ම මෙයාගේ උපරිමය අවමය වෙන්නේ මේ මූල ලක්ෂ්‍ය හරහා තමයි යන්නේ. මූල ලක්ෂ්‍ය හරහා. මේ මූල ලක්ෂ්‍ය හරහා තමයි යන්නේ. එහෙනම් මෙයාගේ උපරිමාගේ ඕ අවමගේ බිඳුවයි. මේකෙත් බිඳුවයි. මෙන්න මෙතනදී y සමානයි ax වර්ගය ධන b ආකාරයේ වෙනකොට උපරිමාගේ වෙන්නේ මෙන්න මේ b වලින් නිරූපණය වන අගය. ඒ බව ඕගොල්ලන්ට හොඳට පේනවා මෙතන මේ ධන 1 උපරිමාගේ ධන 1යි. එතකොට හැරුම් ලක්ෂයේ කන්දාංක වෙන්නේ 0.1. නේ 0.1. අන්න ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු වෙන්න ඕන. මම දැන් අද වර්ගජ සිතවල ප්‍රස්ථාර 11 පන්ති කොටස අද ආරම්භ කරන්නේ නැහැ. ඔබ මේ වෙනකොට මෙන්න මේ අභ්‍යාසයේ වෙනකන් සම්පූර්ණ කරලා සූදානම් කරගන්න දරුවනි. ඊට පස්සේ අපි ඉරිදා පස්වරුවේ අපි කාලය වෙන් කරගමු වර්ගජ සිත 11 පන්තියට අදාළ ප්‍රස්ථාර කොටස ආවරණය කරගන්න. පුංචි අදහසක් දෙන්නම්. මෙතන අපි කතා කරනවා දැන් ඇත්තටම වර්ගජ සිතවල ආකෘති 11 අපි කතා කරනවා ආකෘති 3ක් පිළිබඳව. ආකෘති 3ක් එනවා. එකක් තමයි y සමානයි ax වර්ගයේ ධන bx ධන c කියන ආකෘතිය. අනිත් එක පූර්ණ වර්ගයක් සහිත වෙන x ධන හෝ ඍණ x ධන a වර්ගයේ ධන හෝ ඍණ b ආකෘතිය. අනිත් එක සාධක ස්වරූපයෙන් එන අවස්ථාව x ඍණ a වාරයක් x ඍණ b ආකාරය. මෙන්න මේ අවස්ථා තුන පිළිබඳව තමයි අධ්‍යයනය කරන්නේ වර්ගජ සිත පිළිබඳව. 10 දී අපි සාකච්ඡා කරේ y සමානයි ax වර්ගය සහ y සමානයි ax වර්ගයේ ධන b ආකාරය. ඉතින් මෙන්න මේ මතකයන් තුලින් තමයි අපි ඊළඟට මේ අවස්ථාවලට එන්නේ. ප්‍රස්ථාර කඩදාසි 10ක් විතර සූදානම් කරගන්න. හැබැයි මෙන්න මෙහෙම කරගන්න තිබුණා නම් අපිට ගොඩක් ලේසි පුතා. මෙන්න මේ ප්‍රස්ථාර ටිකක් අපි මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. අන්න ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා අපිට ප්‍රස්ථාරය අඳින්න කාලය නිකරුණේ නාස්ති කරගන්න ඕනේ නෑ. පුතාලා මෙන්න මේ ප්‍රස්ථාර ටික ඇඳලා තියාගන්න. මෙන්න මේ දැන් මෙන්න මේ ශිතේ ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. හරි මේ අභ්‍යාසයේම තමයි මම දිගටම සාකච්ඡා කරගෙන යන්නේ. ඔබ මෙන්න මේ ප්‍රස්ථාර ටික ඇඳලා තියාගන්න. මොකද්ද? y සමානයි x වර්ගයේ ධන 2x ඍණ 7 ප්‍රස්ථාරය. කොහොමද? අගේ වගුව ගන්න මේ විදියට. මම එක උදාහරණයක් පෙන්නන්නම්. මේ වැඩේ හැමෝම කරන්න නැත්නම් අපිට ප්‍රස්ථාරය අඳින්න කාලය ගන්න එක අපරාධයක් නේ. එතකොට මෙතන අපි ගන්නවා p team 6ක් විතර 6ක් 7ක් ගමු. 1 2 3 4 5 6 7. එතකොට අපි මේ දීලා තිනවා අපිට මෙතන පරාසය xy පරාසය දෙන්නේ ඍණ 4 සිට ධන 2 තෙක් ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2. ඊට පස්සේ අපි ආදේශ කරන්න තියෙන්නේ පුතේ මෙතනට. ඔබ දන්නා ඔබට පහසු වගේකින් ආදේශ කරන්න. මම x බිඳුවෙන් ආදේශ කරනවා. ඒක බිඳුව වෙනවනේ මේ දෙකම. එතකොට මෙතන ඉන්නේ ඍණ 7යි. නේ? ඊට පස්සේ 1 ආදේශ කරා. 1. එතකොට මෙතන එනවා 1 වර්ගය වෙනම අරගෙන එතකොට මෙතන 2 ඍණ 7 1යි 2යි 1යි 3යි 7න් 3ක් අඩු වුණාම මෙතන එතකොට එන්නේ ඍණ 4යි. මේකේ රටාව අනුවත් පුරවන්න පුළුවන් ඊට පස්සේ. දැන් 2 එනවා. 2 වර්ගය 4යි දෙවරක් 2 4යි ඍණ 7යි. එතන 4යි 4යි 8යි මෙතන ඍණ 1යි. ඔයගලන්ට පේනවා 3 3 අඩු වීගෙන යන්නේ මෙහෙට. නේ 3 3 මේ අඩු වීගෙන යන්නේ. එතකොට ඍණ 1 ආවාම ඍණ 1 ආවහම ඍණ 1 වර්ගයේ ධන 1යි මෙතන ඍණ 2යි ඍණ 7යි. එතකොට ඔයගලන්ට පේනවා මෙතන ඍණ 8 එන්නේ. නේ ඍණ 8. ඊළඟට ඍණ 2 වුණාම ඍණ 2 වුණාම 4යි
මෙතන එතකොට දෙවරක් දෙක 4යි ඍණ 7යි. ඒ කියන්නේ මෙතන ඍණ 7යි. දැන් ඔන්න සමමිතික බව එනවා. පේනවද? අගේ වගුව තුලින් අපිට සම්මිතික බව දකින්න පුළුවන්. දැන් මේ ඔන්න ඔහොම. දැන් එහෙනම් ඉතුරු ටික ඕගලන්ට ආදේශ නොකර කරන්නත් පුළුවන්. එතකොට මෙතන ඍණ 4යි ඍණ 1යි. නේ? ඊට පස්සේ ඕගලන්ට ඉන්නේ ප්‍රස්ථාර කඩදාසියක ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ කුඩා බෙදුම් 10ක් ඒකක එකක්ද කුඩා බෙදුම් 5ක් ඒකක එකක්ද කියලා තීරණය කරන්න ප්‍රස්ථාරයක විහිදෙන තරමට තමයි නිවැරදි වෙන්නේ. හැබැයි පරිමාණ දෙකයි තියෙන්නේ කුඩා බෙදුම් 10ක් ඒකක එකක් නැත්නම් කුඩා බෙදුම් 5ක් ඒකක එකක්. x ට ගන්න පරිමාණෙම y ට ගන්න ඕනේ නැහැ. ඒක අපිට අවශ්‍ය පරිදි ගන්න පුළුවන්. x ට ගන්න පරිමාණෙම y ට ගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මේක ඒ විදිහට සුදුසු පරිමාණයක් අරගෙන ප්‍රස්ථාර කඩදාසියක අඳින්න තියෙන්නේ. අපි ගත්තොත් එහෙම දැන් මේ ප්‍රස්ථාරය අපි ගත්තොත් මේ විදිහට y සමානයි අපි නිකන් දල අවබෝධයක් ගමු y සමානයි මෙතන තියෙන්නේ x වර්ගය ඊට පස්සේ ධන 2x ධන 2x ඊට පස්සේ අපිට තියෙනවා ඍණ අඩු කිරීම 7 ඔන්න ඔහොම එතකොට මේ වගේ ඔබට ප්‍රස්ථාරය ලැබෙයි ඔය විදිහට ප්‍රස්ථාර ටික දැන් මේක නම් කුඩා බෙදුම් මේ 5කට අරන් තියෙන්නේ මේක පරිමාණය මේක අපිට පරිමාණය වෙනස් කරන්න පුළුවන් කොලම් ටික ගියා